හයවෙනි ගාන බලමු. චන්ද්‍රිකාවක් පෘථිවිය වටා භ්‍රමණය වනුයේ පෘථිවියේ කේන්ද්‍රයේ සිට චන්ද්‍රිකාවට ඇති ආසන්නතම දුර r සහ දුරස්ථම දුර 3r වන පරිදිය. පෘථිවියට ආසන්නතම ස්ථානයේ චන්ද්‍රිකාවේ වේගය වන්නේ සියලුම ප්‍රතිරෝධයන් නොසලකා හරින්න. එතකොට මෙතන හයවෙනි ගාන පෘථිවිය මෙහෙම තියෙනවා නම් චන්ද්‍රිකාව ගමන් කරන්නේ දැන් වෘත්තාකාර චලිතයක නෙවෙයි චන්ද්‍රිකාව ගමන් කරන්නේ. මොකද යාර දුරස්ථම දුරක් සහ ආසන්නතම දුරක් තියෙනවා පෘථිවිය වටා. එහෙනම් මේක ඉලිප්සාකාර චලිතයක් තමයි පෙන්වන්නේ. එතකොට මේක අපි ගත්තොත් ආසන්නතම දුර r දුරස්ථම දුර 3r. මෙදින චන්ද්‍රිකාවේ ගමන් මාර්ගයේ පෘථිවිය වටා සීලම් ප්‍රතිරෝධයක් නොසලකා හරින්න කියලා තියෙන හින්දා චන්ද්‍රිකාව මත කිසිම බාහිර බලයක් ඇති වෙන්නේ නැහැ. ඒකින්ද කිසිම බාහිර ව්‍යාවර්තයක් ඇති වෙන්නේ නැහැ. එතකොට බාහිර ව්‍යාවර්තයක් චන්ද්‍රිකාව මත ඇති වෙන්නේ නැති හින්දා චන්ද්‍රිකාවේ කෝණික ගම්‍යතාවයේ සංස්ථිතික වෙන්න ඕනේ. එහෙනම් අපි ගත්තොත් මෙතනදී චන්ද්‍රිකාවේ කෝණික වේගය ඔමේගා 1, මෙතනදී චන්ද්‍රිකාවේ කෝණික වේගය ඔමේගා 2 කියලා කෝණික ගම්‍යතා සංස්ථිතියට අනුව I එක දැන් මෙතන අවශ්‍ය දිගුවරණය අනිවාර්යයෙන් වෙනස් වෙනවා. මොකද මෙතන mr වර්ගයෙන් ගන්න වෙන්නේ. mr වර්ගය ගන්නකොට දුර වෙනස් වෙන හින්දා අනිවාර්යෙන් අවශ්‍ය දිගුවරණය වෙනස් වෙනවා. චන්ද්‍රිකාවේ අවශ්‍ය දිගුවරණය පෘථිවිය වටා. පෘථිවිය වටා චන්ද්‍රිකාවේ අවශ්‍ය දිගුවරණය මෙතනදී වෙනස්. එහෙනම් මෙතනදී අවශ්‍ය දිගුවරණය I1, මෙතනදී අවශ්‍ය දිගුවරණය I2 කියලා ගත්තොත් අපිට කෝණික ගම්‍යතා සංස්ථිතිය දැම්මහම ඉන්නේ I1 ඔමේගා 1 සමානයි I2 ඔමේගා 2. I1 බෙදීම I2 සමානයි ඔමේගා 2 බෙදීම ඔමේගා 1. I1 සහ I2 අසමානයි කියන්නේ ඔමේගා 1 සහ ඔමේගා 2 අනිවාර්යෙන් අසමානයි. ඔමේගා 1 අසමානයි ඔමේගා 2ට. එතකොට මෙතන ඔමේගා නියත නැහැ. මේ චන්ද්‍රිකාවගේ චලිතය තුළදී ඔමේගා වෙනස් වෙනවා. එහෙනම් මෙන්න අපි සාමාන්‍යයෙන් භාවිතා කරන සමීකරණ වෘත්ත චලිත සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන සමීකරණය වෙන මේක. G m බෙදීම r වර්ගය සමානයි m ඔමේගා වර්ග r කියන සමීකරණය භාවිතා කරන්න බෑ. මොකද මේ ඔමේගා නියත නැහැ. ඒ නියත නොවෙන්නේ මේක වෘත්ත චලිතයක් නොවන හින්දා. එතකොට මේක හදන්න වෙන්නේ ශක්ති සංස්ථිතියෙන් සහ කෝණික ගම්‍යතා සංස්ථිතිය. මේ විදිහට ගාන හදන්න බෑ. මේ විදිහට ගාන හැදුවොත් එන උත්තරෙත් මෙතන දීලා තියෙනවා. වෙනාට එහෙම ගාන හැදුවොත් උත්තරේ වරදිනවා. ඒතකොට මෙතන කෝණික ගම්‍යතා සංස්ථිතිය සහ ශක්ති සංස්ථිතිය දෙකම සලකලා සමීකරණ දෙකක් ලබා ගන්න හේතුව තමයි අපි මෙතන සලකන අවස්ථා දෙකේදී ලැබෙන ඔමේගා 1 සහ ඔමේගා 2 පද දෙකම දන්නේ නැති පද දෙකක්. ඒතකොට දන්නේ නැති පද දෙකක් විසඳන්න අවම වශයෙන් අපිට සමීකරණ දෙකක් ඕනේ කරනවා. ඒකින්ද තමයි සමීකරණ දෙකක් අරගෙන ගාන හදන්න යන්නේ. කෝණික ගම්‍යතාව සංස්ථිතික වෙන්න හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මෙතන චන්ද්‍රිකාව මත ප්‍රතිරෝධී බල ඇති නොවන බව ගානේ දීලා තියෙනවා. ප්‍රතිරෝධී බල ඇති වුණා නම් ඒ ප්‍රතිරෝධී බල හේතුවෙන් චන්ද්‍රිකාව මත පෘථිවිය වටා යම්කිසි ව්‍යාවර්තයක් ඇති වෙන්න පුළුවන්. එහෙම ඇති වුණොත් චන්ද්‍රිකාවේ කෝණීය ගම්‍යතාව සංස්ථිතික වෙන්නේ නැහැ. කෝණික ගම්‍යතාව සංස්ථිතික වෙන දෙවෙනි හේතුව තමයි මේ තියෙන පෘථිවිය මේ තියෙන චන්ද්‍රිකාව. ඒතකොට බාහිර ප්‍රතිරෝධී බල කිසිවක් චන්ද්‍රිකාව මත ඇති වෙන්නේ නැත්නම් එයා මත තියෙන එකම බලය වෙන්නේ පෘථිවිය මගින් චන්ද්‍රිකාව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය මේ විදිහට චන්ද්‍රිකාව මත තියෙනවා. මේ ගුරුත්වාකර්ෂණ බලයේ ක්‍රියා රේඛාව වෙන්නේ චන්ද්‍රිකාවේ කේන්ද්‍රය සහ පෘථිවියේ කේන්ද්‍රය යා කරන රේඛාව. එතකොට චන්ද්‍රිකාවේ පිහිටීම මත රේඛාව වෙනස් වෙනවා. නමුත් සෑම විටම චන්ද්‍රිකාවේ ගුරුත්ව කේන්ද්‍රය සහ පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රය යන ලක්ෂ දෙක යා කරන රේඛාවේ තමයි මේ ගුරුත්වාකර්ෂණ බලය ක්‍රියා කරන්නේ. ඒතකොට යා ක්‍රියා රේඛාව වෙන්නේ හැමතිස්සෙම මේ රේඛාව. ඒකින්ද පෘථිවිය වටා චන්ද්‍රිකාව මත ව්‍යාවර්තයක් ඇති කරන්න මේ බලයට බෑ. මොකද අපි දැන් පෘථිවිය වටා බලනකොට බලන්නේ පෘථිවියේ කේන්ද්‍රය වටා. පෘථිවියේ කේන්ද්‍රය වටා ව්‍යාවර්තය මේ බලයට ඇති කරන්න බෑ. මොකද දුරක් ලම්බ දුරක් නැහැ.
ඒ පෘථිවියේ කේන්ද්‍රය මතින් සෑම විටම මේ බලයේ ක්‍රියා රේඛාව ගමන් කරනවා. එහෙනම් අපිට මෙතන ව්‍යවර්තයක් ඇති වෙන්නේ නැහැ. මොකද ටෝ කියන්නේ F වතාවක් x. F කියන්නේ බලයේ විශාලත්වය, x කියන්නේ බලයේ ක්‍රියා රේඛාවට ලම්බ දුර. දැන් මෙතන x සමානයි 0යි. එහෙනම් ටෝ අනිවාර්යෙන් 0යි. F ගියාගේ මොකක්වත් වැඩක් නැහැ. ඒකින්ද මේ බලය ගුරුත්වාකර්ෂණ බලයෙන් හින්දා චන්ද්‍රිකා මත ව්‍යවර්තයක් ඇති කරන්නේ පෘථිවිය වටා. ඒකින්ද කෝණික ගම්‍යතා සංස්ථිතික වෙනවා මේ කරුණු දෙක හින්දා. ඊළඟ ශක්තිය චන්ද්‍රිකාවේ ශක්ති සංස්ථිතිය ගත්තොත් මෙතන අපි ශක්ති සංස්ථිතිය කියවට සලකන්නේ යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය. යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය තමයි සලකන්නේ. ඒතකොට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය අදාළ වෙන්නේ විභව ශක්තිය සහ චාලක ශක්තිය යන කොටස් දෙක විතරයි. එතන මෙතන චන්ද්‍රිකාවේ යාන්ත්‍රික ශක්තිය සංස්ථිතිකයි කියලා අපිට ගන්න පුළුවන්. ගානේ දීලා තියෙන හින්දා චන්ද්‍රිකාව මත ඇති වෙන ප්‍රතිරෝධී බල නොසලකා හරින්න කියලා. ප්‍රතිරෝධී බල තිබ්බනම් චන්ද්‍රිකාවට චලනය වෙනකොට ඒ ප්‍රතිරෝධී බලයට එරෙහිව යම්කිසි කාර්යයක් කරන්න වෙනවා. මේ කාර්යය නැවත පරිවර්තනය වෙන්නේ බොහෝ විට තාප ශක්තිය බවට. එතකොට තාප ශක්තිය යාන්ත්‍රික ශක්තියට අදාළ නැහැ. එතකොට අපිට යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය සලකනකොට අපි තාප ශක්තිය සලකන්නේ නැහැ. එහෙම වුණොත් චන්ද්‍රිකාවේ දැන් කාර්ය කිරීම සඳහා යම්කිසි ශක්තියක් වැය කරන්න වෙනවනේ කොහොමද ප්‍රතිරෝධී බලවලට එරෙහිව. එතකොට අනිවාර්යෙන් වැය වෙන්නේ මේ චන්ද්‍රිකාවේ තියෙන යාන්ත්‍රික ශක්තිය කියන්නේ විභව ශක්තිය සහ චාලක ශක්තිය. එතකොට මේ වැය වෙන කාර්ය විදියට මේ වැය වෙන ශක්තිය නැවත පරිවර්තනය වෙන්නේ යාන්ත්‍රික නොවන ශක්තියක් බවට කියන තාප ශක්තිය බවට. එතකොට යාන්ත්‍රික ශක්තියක් නොවන ශක්තියක් බවට පරිවර්තනය වෙනවා කියන්නේ යාන්ත්‍රික ශක්තිය හානි වෙනවා කියන එක. එහෙනම් අපිට යාන්ත්‍රික ශක්තිය හානි වෙන අවස්ථාවකදී යාන්ත්‍රික ශක්ති සංස්ථිතිය භාවිත කරන්න බෑ. ඒකින්ද අපිට මෙතන යාන්ත්‍රික ශක්තිය සලකන්න පුළුවන් අවස්ථාව ලැබෙන්නේ අර ප්‍රතිරෝධී බල නොසලකා හරින්න කියලා දීලා තියෙන හින්දා. එතකොට ඉස්සෙල්ලාම කෝණික ගම්‍යතා සංස්ථිතිය පාවිච්චි කරමු. එතනින් කෙලින්ම ගත්තොත් I1 ඔමේගා 1 කියන්නේ සමානයි I2 ඔමේගා 2ට. I1 කියන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධය අපි m කියලා ගමු. m වතාවක් 3r වර්ගයට. ඔමේගා 1. I2 කියන්නේ m වතාවක් ස්කන්ධ වෙනස් වෙන්නේ දුර වෙනස් වෙනවා r වල වර්ගය. ඔමේගා 2. mr වර්ගයේ දෙපැත්තෙම තියෙනවා කැපිලා යනවා. මෙතන එනවා 9යි ඔමේගා 1 සමානයි ඔමේගා 2 කියලා. එතන මෙතන අපි ශක්ති සංස්ථිතියෙන් ඊළඟ සමීකරණය ගමු. එතන මෙතන ශක්තිය වෙන්නේ දුරස්තම දුරේදී තියෙන විභව ශක්තිය ධන එතනදී චාලක ශක්තිය සමාන වෙනවා. මෙතන කෙටිම දුරේදී තියෙන විභව ශක්තිය ධන චාලක ශක්තියට. අපිට දුරස්තම දුරේදී තියෙන විභව ශක්තිය ගන්න පුළුවන් ඍණ g කැපිටල් M කියලා ගමු අපි පෘථිවියේ ස්කන්ධය. සිම්පල් M කියන්නේ චන්ද්‍රිකාවේ ස්කන්ධය. ඍණ g mm බෙදීම 3r ධන චාලක ශක්තිය අපිට එනවා 1 බෙදීම 2යි m v1 වර්ගය සමාන වෙනවා ඍණ gmm බෙදීම r ධන 1 බෙදීම 2ක් m v2 වර්ගය. එතකොට මේ දෙන්න සුළු කරන්න පුළුවන් අපිට ඍණ gmm බෙදීම 3r ධන 3r 3ක් gmm මෙතන 1 බෙදීම 2ක් m v2 වර්ගය වෙනුවට v සමාන r ඔමේගා හින්දා අපිට දාන්න පුළුවන් ඔමේගා 2r වර්ගය ඍණ 1 බෙදීම 2ක් m මෙහා v1 වෙනුවට දාන්න පුළුවන් ඔමේගා 1 වතාවක් 3ක් r වල වර්ගය. එතන මෙතන සිම්පල් m කැපිලා යනවා. මෙතන එනවා 2ක් gm බෙදීම 3ක් r සමාන වෙනවා 1 බෙදීම 2
r වර්ගය ඔමේගා 2 වර්ග ඍණ 9යි ඔමේගා 1 වර්ගයට. එතකොට මෙතන අපිට ඕනේ ආසන්නතම ස්ථානයේ චන්ද්‍රිකාවේ වේගය. ඒක හොයන්න ඔමේගා 2 හොයාගත්තා නම් හරි. එහෙනම් ඔමේගා 2 හොයාගන්න ඕන හින්දා අපි ඔමේගා 1 මේ සමීකරණ ඉවත් කරමු. එතකොට මෙතන ඔමේගා 1 උක්ත කරොත් මෙතන ඔමේගා 1 උක්ත කරොත් එහෙම ඉන්නේ ඔමේගා 2 බෙදීම 9 කියලා. ඒක මෙතනට ආදේශ කරමු ඔමේගා 1 වෙනුවට 1 වර්ග ඍණ 9 වතාවක් ඔමේගා 2 බෙදීම 9 දැන් එයාගේ වර්ග වෙනවා. එතකොට එන ඔමේගා 2 වර්ගය බෙදීම 81. එතකොට මේ පැත්තේ තියෙන්නේ 2ක් gm බෙදීම 3ක් r සමානයි r වර්ග බෙදීම 2 81 පොදු වෙනවා 81 ඍණ 9ක් ඔමේගා 2 වර්ගය. එතකොට ඔමේගා 2 වර්ගය වතාවක් r වර්ගය උක්ත කරොත් මේ පැත්තෙන් අපිට ගන්න පුළුවන් 4ක් gm බෙදීම 3ක් r. මේ පැත්තේ 81 මේ පැත්තට යනවා 81 9ක් අඩු වෙලා 72 මෙතනට එනවා. 9න් කැපිලා යනවා 9 වරක් 9 9 වරක් 8 තව සුළු වුණොත් මෙතනට එනවා 3ක් gm බෙදීම 2ක් r කියලා. එතකොට මෙතන මේ ඔමේගා 2 වර්ගය වතාවක් r වර්ගය කියන්නේ v සමානයි r ඔමේගානේ. v සමානයි r ඔමේගා. එහෙනම් ඔමේගා වර්ග r වර්ග කියන්නේ v වර්ග. ඒකින්ද අපිට මෙතන ලියන්න පුළුවන් v2 වර්ගය සමානයි 3ක් gm බෙදීම 2ක් r. අපිට v2 එනවා 3ක් gm බෙදීම 2ක් r ගේ වර්ගමූලය. නම් එතන 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ උත්තරය අංක 4. 7 වෙනි ගාන බලමු. සමාන විශාලත්වයන් පවතින බලයුගල් කිහිපයක් පහත රූප සටහන් මගින් නිරූපණය කර ඇත. ඉහත සඳහන් බලයුගල අතරින් නිව්ටන්ගේ 3 වෙනි නියමයේ විස්තර කරන බලයුගලේ දැක්වෙන රූපය හෝ රූප සටහන් වන්නේ. එතකොට නිව්ටන්ගේ 3 වෙනි නියමයට අදාළ බලයුගලයක් ගත්තොත් ඒ බලයුගලේ විශාලත්වය සමානයි දිශාන් ප්‍රතිවිරුද්ධ එක නිව්ටන්ගේ 3 වෙනි නියමයේ කියපු ගමන් තේරෙනවා. ඒකට ඊට අමතරව මේ බලයුගලේ ප්‍රධාන ලක්ෂණය තමයි ඒ දැන් ක්‍රියාබලය සහ ප්‍රතික්‍රියා බලය අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. කියන්නේ ප්‍රතික්‍රියා බලය ඇති වෙන්න ක්‍රියාබලය හේතු වෙනවා. ප්‍රතික්‍රියා බලයේ පැවැත්ම සඳහා ක්‍රියාබලය අත්‍යවශ්‍යයි. ඒ වගේම ක්‍රියාබලයේ පැවැත්ම සඳහා ප්‍රතික්‍රියා බලය අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් වස්තුන් දෙකක් A සහ B කියලා. නිව්ටන්ගේ 3 වෙනි නියමයේ කියවෙන්නේ මේකනේ A මගින් B මත යම්කිසි බලයක් ඇති කරොත් ඒ බලයේ විශාලත්වයට සමානව සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ බලයක් B මගින් A මත ඇති කරනවා. ඒතර මෙන්න මේ බලය ඇති වෙන්න ඉස්සලා හේතු උනේ A මගින් B මත බලයක් ඇති කිරීම. අපි A මගින් B මත ඇති කරලාද මේ F බලය ඉවත් කරොත් B මගින් A මත ඇති වුණු F බලයත් ඉවත් වෙනවා. මෙයාගේ පැවැත්මට මේ බලය අත්‍යවශ්‍යයි. ඒ වගේ මේ බලයේ පැවැත්මට මේ බලය අත්‍යවශ්‍යයි. අන්න ඒ කරුණ මත තමයි මේ ගාන පදනම් වෙලා තියෙන්නේ. මොකද මේ දීලා තියෙන බල ABCD කොටස් හතර දීලා තියෙන බල යුගල් හතරෙම විශාලත්ව සමානයි වගේම දිශාවන් ප්‍රතිවිරුද්ධයි. එතකොට විශාලත්ව සමාන දිශාවන් ප්‍රතිවිරුද්ධයි කියන කරුණු දෙක මගින් මේ ගාන විසඳන්න බෑ. එතකොට අපි පළවෙනි ඒ කොටස ගත්තොත් ඒ කොටසේ දීලා තියෙන මෝටර රථයක්. මෝටර රථය මත ඇති වෙලා තියෙන බල යුගලයක් තමයි දීලා තියෙන විශාලත්වයෙන් සමාන සහ දිශාවන් ප්‍රතිවිරුද්ධ. තියෙනවා අපේ එළවුම් බලය F1 කියලා ගන්නම්. ඊළඟට තියෙනවා සපල ප්‍රතිරෝධී බලය F2. ඊට මේ සපල ප්‍රතිරෝධී බලය කියන්නේ මෝටර රථය මත ඇති වෙන සියලු ප්‍රතිරෝධී බලයන්ගේ සංප්‍රයුක්තය. ඒකට මෙතන ගාන හදන්න පහසු වෙන්න ප්‍රතිරෝධී බලයන්ගෙන් හඳුනා ගැනීම පහසු එක් බලයක් තෝරගන්නම් මම. වායුගෝලයේ තියෙන වායු අංශුන් මගින් මෝටර රථය මත ඇති කරන බලය. බලය ඇති වෙන්නේ දැන් චලනය වන වායු අංශුන්ට යම්කිසි වේගයක් තියෙනවා. ඒ වායු අංශු මෝටර රථය මත ඇවිල්ලා ගැටුණාම
ඒගොල්ලන්ගේ වේගය වෙනස් වෙනවා. වේගය වෙනස් වෙනවා කියන්නේ ගම්‍යතාවයත් අනිවාර්යයෙන් වෙනස් වෙනවා. එතකොට ගම්‍යතාවය වෙනස් වීම ශීඝ්‍රතාවය තමයි බලය කියන්නේ. එහෙනම් වායු අංශුන්ගේ ගම්‍යතාවය වෙනස් වුණා කියන්නේ මෝටර රථය මගින් වායු අංශුන් මත යම්කිසි බලයක් ඇති කරලා තියෙනවා. එහෙනම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව වායු අංශුන් මගින් මෝටර රථය මත යම්කිසි බලයක් ඇති කරන්න ඕනේ. එතකොට සියලු වායු අංශුන්ගෙන් මෝටර රථය මත ඇති කරන ප්‍රතිරෝධී බලයන් වල සංප්‍රයුක්ත බලය තමයි මේ සඵල ප්‍රතිරෝධී බලය කියලා අපි මෙතනදී ගන්නෙ. ඊට අමතරව තව ප්‍රතිරෝධී බල තියෙන්න පුළුවන්. ඒවා අපි මේ ගානට අමතක කරමු. ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම අමතක කරා කියලා. දැන් අපි බලමු මේ යම් කිසි බලයක් ඉවත් කරලා මේ F2 හෝ F1 ඉවත් කරාම අනෙක් බලය තවදුරටත් පවතිනවාද කියලා. අපි F2 ඉවත් කරමු. රික්තයක් තුල ගමන් කරන මෝටර රථයක් සැලකුවොත් වායු අංශුන් නැහැ. වායු අංශුන්ගේ පැවැත්ම නැහැ කියන්නේ F2 බලය පවතින විදියක් නැහැ. නමුත් මෝටර රථය ගමන් කරනවා. දැන් මෝටර රථය ගමන් කරනවා කියන්නේ අනිවාර්යෙන් එළවුම් බලය තියෙන්න ඕනේ. නැත්නම් මෝටර රථයට ගමන් කරන්න විදියක් නැහැ. එළවුම් බලය තියෙන්නේ මෝටර රථයේ ඉන්ධන දහනය මගින් ලැබෙන ශක්තිය මගින් මෝටර රථය පොළොව මත යම්කිසි බලයක් ඇති කරනවා. ඒ බලයට ප්‍රතිවිරුද්ධව පොළොව මගින් මෝටර රථය මත බලයක් ඇති කරනවා. ඝර්ෂණ බලයේ ප්‍රතිඵලයක් විදිහට තමයි පොළොව මගින් මෝටර රථය මත බලයක් ඇති කරන්නේ. එතකොට ඒ බලයේ ප්‍රතිඵලයක් තමයි මේ එළවුම් බලය කියන්නේ. එතකොට අවසානයේදී මෝටර රථය ගමන් කරනවා කියන්නේ අනිවාර්යෙන් එළවුම් බලය පවතිනවා. එතකොට රික්තකයක් තුල මෝටර රථය ගමන් කරනකොට අනිවාර්යෙන් F1 පවතිනවා. ඒ වගේම F2 පවතින්නේ නැහැ. එහෙනම් F1 පැවැත්ම සඳහා F2 අනිවාර්ය නැහැ. එහෙනම් මේ බලයෝගල නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ බලයෝගලයක් වෙන්න විදියක් නැහැ. ඒ කොටස වෙන්න විදියක් නැහැ. F1 බලයට අදාළව නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් විස්තර කරන අනෙක් බලය ගත්තොත් වෙන්නේ දැන් F1 කියන්නේ පොළොව මගින් මෝටර රථය මත ඇති කරන බලයක් කියවනේ. ඒක ඝර්ෂණ බලයේ එතන ඝර්ෂණ බලයේ ප්‍රතිඵලයක් විදිහට ඇති වෙන බලයක් තමයි මේ එළවුම් බලය කියන්නේ. එහෙනම් F1 බලය ඇති වෙන්නේ පොළොව මගින් මෝටර රථය මත. එහෙනම් F1 බලය සඳහා නිව්ටන්ගේ තුන්වෙනි නියමයෙන් විස්තර කරන අනෙක් බලය වෙන්න ඕනේ මෝටර රථය මගින් පොළොව මත ඇති කරන බලය. එතකොට මෝටර රථය මගින් පොළොව මත බලයක් ඇති කරපු හින්දා තමයි පොළොව මගින් මෝටර රථය මත මේ බලය ඇති කරේ. එහෙනම් මේ බලයෝගලය දුන්නා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අදාළ බලයෝගලය. ඊළඟට මෙන්න මේ F2 ඇති වුණේ වායු අංශුන් මෝටර රථය මත ගැටීම නිසා කිව්වනේ. එහෙනම් ඒ වෙල වායු අංශුන් මගින් මෝටර රථය මත ඇති කරන ලද බලය මේ තියෙන්නේ. ඒ වගේ මෝටර රථය මගින් වායු අංශුන් මතත් යම්කිසි බලයක් ඇති කරනවා. මේ සියලු වායු අංශුන් මත ඇති කරන බල පද්ධතියේ සංප්‍රයුක්තය ගත්තොත් අපිට ලැබෙන්නේ මේ F2 බලයට විශාලත්වයෙන් සමාන වූ සහ දිශාන් ප්‍රතිවිරුද්ධ වූ බලයක්. එහෙනම් මේ බලයෝගලය දුන්නා නම් ඒකත් නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විස්තර කරන බලයෝගලයක්. නමුත් දීලා තියෙන්නේ මේ බලයෝගලය. එතකොට ඒක නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විස්තර කරන බලයෝගලයක් නෙවෙයි. ඊළඟට B කොටස ගත්තොත් එතන අපිට දීලා තියෙනවා පොළොව සහ චන්ද්‍රය. චන්ද්‍රය මගින් පොළොව මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය සහ පොළොව මගින් චන්ද්‍රය මත ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. F1 සහ F2 තමයි අපිට දීලා තියෙන්නේ. මේකෙත් විශාලත්වය සමානයි දිශාවන් ප්‍රතිවිරුද්ධයි. එතකොට අපි බලන්න ඕනේ මේ F1 බලයේ පැවැත්මට F2 අවශ්‍යද? F2 බලයේ පැවැත්මට F1 බලය අවශ්‍යද කියලා. එහෙනම් අපි F1 බලය ඉවත් කරන්න බලමු. F1 බලය ඉවත් කරලත් F2 බලය තවදුරටත් පවතිනවා නම් මේ නිව්ටන්ගේ තුන්වෙනි නියම විස්තර කරන බලයෝගලයක් වෙන්න දෙයක් නැහැ. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයට අනුව F1 කියන්නේ gmm බෙදීම r වර්ගයේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර පාඩමේදී මේ සමීකරණ ගැන කතා කරනවා. එතකොට m කියන්නේ කැපිටල් M කියන්නේ පොළොවේ ස්කන්ධය, සිම්පල් M කියන්නේ චන්ද්‍රයාගේ ස්කන්ධය. F1 බලයේ ශුන්‍ය බවට පත් කරන්න g කියන්නේ නියතයක්. ඒක අපිට මුත් කරන්න බෑ. ඒතර අපිට මේ ස්කන්ධයන් ශුන්‍ය කරන්න බෑ. ඒකින්ද කැපිටල් M සහ සිම්පල් M ශුන්‍ය කරන්න විදියක් නැහැ. එහෙනම් අපිට කරන්න වෙන r ගේ අගය ඉතා විශාල අගයක් දක්වා ගමන් කරන්න. එතකොට r ඉතා විශාල වෙනකොට හරේ ඉතා විශාල අගයක් වෙනකොට මේ F1 ශුන්‍ය කරා ගමන් කරනවා. එහෙනම් r අනන්තය කරා ගමන් කරොත් F1 බිඳුව කරා යනවා. ඒකින්ද අපිට F1 ආසන්න වශයෙන් බිඳුවට සමානයි කියලා ගන්න පුළුවන්. ඒකට F1 බිඳුව වුණොත් දැන් F2 පවතිනද කියන එක තමයි ප්‍රශ්නේ. F2ත් අපිට ලියන්න පුළුවන් නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමයට අනුව gmm බෙදීම r වර්ගයමයි. මේ දෙකේම එකම සමීකරණයෙන් බල දෙක එන්නේ. ඒකට මේකෙත් r අනන්තයට කියොත් F2ත් බිඳුව කරා ගමන් කරනවා. එහෙනම් F2ත් ආසන්න වශයෙන් බිඳුවට සමාන වෙනවා.
F1 බිඳුව වුණොත් F2 බිඳ වෙනවා. ඒ වගේම F2 බිඳුව වුණොත් F1 බිඳ වෙනවා. කියන්නේ F1 ඉවත් කරොත් F2 පවතින්නේ නැහැ. F2 ඉවත් කරොත් F1 පවතින්නේත් නැහැ. අන්න නිව්ටන්ගේ තුන්වෙනි නියම විස්තර කරන බල යුගලයක් කියලා අපිට එතනින් ගන්න පුළුවන්. මොකද දිශාවන් ප්‍රතිවිරුද්ධය සහ විශාලත්ව සමානයි කියලා කොහොමද අපිට තේරෙනවා. එහෙනම් මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විස්තර කරන බල යුගලයක්. ඒකට C කොටස බැලුවොත් ඒකේ තියෙන්නේ මේසයක් මත තබන ලද පෙට්ටියක් බල ලකුණු කරලා තියෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව සහ පෙට්ටියේ බර W කියලා අරගෙන තියෙනවා. මෙතන R. එතකොට දැන් බලන්න ඕනේ මෙතන විශාලත්ව සමාන දිශාන් ප්‍රතිවිරුද්ධ බල දෙයක් තමයි කොහොමද දීලා තියෙන්නේ. දැන් බලන්න ඕනේ R බලයේ පැවැත්මට W අත්‍යවශ්‍යද? W බලයේ පැවැත්මට R අත්‍යවශ්‍යද? අපි මෙතන R බලය ඉවත් කරමු. R බලය ඉවත් කරලා බැලුවොත් අපිට R බලය ඉවත් කරන්න තියෙන්නේ මේසය මතින් පෙට්ටියට ඔසවන්න තියෙනවා. එතකොට R බිඳුව වෙනවා. මොකද මේසය සහ පෙට්ටිය අතර ස්පර්ශය ශුන්‍ය වුණාම මේ ප්‍රතික්‍රියාව පවතින්නේ R සමානයි බිඳුව වෙනවා. මොකද R කියන්නේ මේසයෙන් මගින් පෙට්ටිය මත ඇති කරන ලද බලය. ඒතකොට R සමානයි බිඳුව වුණා කියලා පෙට්ටියේ බරට මුකුත් වෙන්නේ නැහැ. බර තවදුරටත් පවතිනවා. W තවදුරටත් පවතිනවා. එහෙනම් R ඉවත් කරාට W ඉවත් වෙන්නේ නැහැ. එහෙනම් W වල පැවැත්මට W බලයේ පැවැත්මට R අත්‍යවශ්‍ය නැහැ. එහෙනම් මේක නිව්ටන්ගේ තුන්වෙනි නියමයට විස්තර කරන නිව්ටන්ගේ තුන්වෙනි නියමය විස්තර කරන බල යුගලයක් වෙන්න දෙයක් නැහැ. අපි නිව්ටන්ගේ තුන්වෙනි නියමය විස්තර කරන බල යුගල් මේ පද්ධතියෙන් ගන්න බැලුවොත් මෙතන තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ මේසය මගින් පෙට්ටිය මත ඇති කරන ලද ප්‍රතික්‍රියාව. ඒත් එක්කම පෙට්ටිය මගින් මේසය මත යම්කිසි බලයක් ඇති කරන යම්කිසි තෙරපුම් බලයක් පල්ලෙහාට තියෙනවා. ඒතකොට මේ බලයත් මෙන්න මේ R බලයේ විශාලත්වයට සමානයි වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් මේ බලය සහ මේ බලය දුන්නා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයට තුන්වෙනි නියමය විස්තර කරන බල යුගලය උනට දීලා තියෙන්නේ අභිලම්බ ප්‍රතික්‍රියාව සහ පෙට්ටියේ බර. ඒතකොට ඒ බල යුගලය නිව්ටන්ගේ තුන්වෙනි නියමය විස්තර කරන්නේ නැහැ. එහෙනම් අපි D කොටස ගත්තොත් D කොටසේ ලකුණු කරලා තියෙන බලවල් තියෙන්නේ ගුවන් යානයේ බර W කියලා ගමු. එසවුම් බලය F1. එතකොට මේ එසවුම් බලය කියන එක ඇති වෙන්නේ වායුගෝලයේ තියෙන වායු අංශුන් මගින්. මොකද ගුවන් යානයේ ඉහළ කොටසේ තියෙන වායු අංශුන්ගේ වේගය සහ පහළ කොටසේ තියෙන වායු අංශුන්ගේ වේගය වෙනස්. ඒ වායු අංශුන්ගේ වේගය වෙනස් වෙන විදිහට තමයි මේ ගුවන් යානය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වේග වෙනසින්ද මේ ගුවන් යානයේ පහළ පීඩනය සහ ගුවන් යානයේ ඉහළ වායු අංශුන්ගේ පීඩනය වෙනස්. ඒ පීඩන වෙනසින්ද මෙන්න මේ ගුවන් යානය මත ඉහළට එසවුම් බලයක් ඇති වෙනවා. එතකොට ඒ එසවුම් බලය ඇති කරන්නේ ගුවන් යානයේ දෙපස තියෙන ඉහළ සහ පහළ තියෙන වායු අංශුන් මගින්. ඒතකොට අපි මෙතනදිත් කරන්න ඕනේ මේ F1 බලය ඉවත් කරලා බලන්න ඕනේ W බලය ඉවත් වෙනවද කියලා. F1 බලය ඉවත් කරන්න අපිට කරන්න පුළුවන් මේකත් රික්තකයක තියන්න පුළුවන්. මේ රික්තකයක තියලා මේ වායු රික්තකයක තිබ්බොත් එහෙනම් ගුවන් යානයට ගමන් කරන්න විදියක් නැහැ. කියන්නේ ගුවන් යානයට ඉහළට එසවෙන්න විදියක් නැහැ. ඔන්න නිකන් ගමන් මාර්ගයක ගමන් කරන්න පුළුවන්. අපි මේක ගුවන් යානයේ නවත්තලා තියෙන අවස්ථාව සලකමු. එතකොට F1 බලය පවතින්නේ නැහැ. මොකද රික්තකයක තියෙන්නේ. ඒ වුණාට ගුවන් යානයේ බර තවදුරටත් පවතිනවා. මොකද F1 ඉවත් වුණා කියලා මේ ගුවන් යානයේ බර එකපාරම නැති වෙලා යන්නේ නැහැ. එහෙනම් W බලය F1 බලය තිබ්බත් නැතත් W බලය අනිවාර්යෙන් පවතිනවා. එහෙනම් W බලයේ පැවැත්මට F1 අත්‍යවශ්‍ය නැහැ. මේ බල යුගලේ නිව්ටන්ගේ තුන්වෙනි නියමයට විස්තර කරන නිව්ටන්ගේ තුන්වෙනි නියමය විස්තර කරන බල යුගලයක් නෙවෙයි. නිව්ටන්ගේ තුන්වෙනි නියමය විස්තර කරන බල යුගලයක් මෙතනින් සැලකුවොත් දැන් මේ F1 කියන්නේ වායු අංශුන් මගින් නැති කරන ලද බලයක් කියවනේ. අපි පහළ වායු අංශුන් විතර සැලකුවොත් මේ වායු අංශුන් මගින් ඇති කරන ලද බලය තමයි F1 කියන්නේ. එහෙනම් ගුවන් යානයේ මගිනුත් මේ වායු අංශුන් මත යම්කිසි බලයක් ඇති කරනවා. පල්ලෙහාට මේ වගේ බලයක් ඇති කරනවා. එතකොට ඒ බල පද්ධතියේ සංප්‍රයුක්ත බලය මේ F1 බලයේ විශාලත්වයෙන් සමාන සහ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වූ බලයක් තමයි බල සංප්‍රයුක්තය ලැබෙන්නේ. එතකොට මෙන්න මේ බලයයි දුන්නා නම් නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විස්තර කරන බල යුගලයක් වෙනවා. නමුත් දීලා තියෙන්නේ F1 සහ ගුවන් යානයේ බර. ඒ බල දෙක නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ විස්තර කරන්නේ නැහැ. එහෙනම් D එකත් වැරදි. එතකොට අපිට B පමණක් නිවැරදි උත්තරය ගන්න වෙන්නේ උත්තරය අංක 2කින්. 8 වෙනි ගාන බලමු.
තීරයක් සහ අන්වයම් තරංග පිළිබඳ කර ඇති පහත ප්‍රකාශය සලකා බලන්න. ඝන මාධ්‍යයක මතුපිට පෘෂ්ඨය ඔස්සේ තීරයක් තරංග සම්ප්‍රේෂණය විය නොහැක. යාන්ත්‍රික තීරයක් තරංග ද්‍රවයක් හෝ වායුවක් තුළින් සම්ප්‍රේෂණය විය නොහැක. ධ්වනි තරංග අන්වයම වන අතර විද්‍යුත් චුම්බක තරංග තීරයක් වේ. ඔක ඉස්සෙල්ලාම පළවෙනි A සහ B ප්‍රකාශ දෙක සලකලා බලමු. මේ සඳහා ඉස්සෙල්ලාම ඝන මාධ්‍යයක් මම සලකනවා. මේ වගේ ඝන මාධ්‍යයක අංශු ඉතාමත් ළඟින් ක්‍රමවත් රටාවකට ඇහිරලා තියෙනවා. ඉතින් මේ වගේ අංශු පද්ධතියක් සලකන්න පුළුවන්. ඒතර මේ ඝන මාධ්‍ය තුලින් තීරයක් තරංගයක් සම්ප්‍රේෂණය කරන්න තමයි උත්සාහ කරන්නේ. තරංගයක් ඇති කිරීම සඳහා යම්කිසි කම්පනයක් අවශ්‍යයි. ඒකින්ද මෙතනට මිටියකින් පහර දීමක් කරනවා. එතකොට මේ අංශුවට යම්කිසි ශක්තියක් මේ පහර දීමේ ප්‍රතිඵලයක් විදිහට ලැබෙනවා. මේ ආවේගික බලයෙන් හින්දා මෙයාට යම්කිසි චාලක ශක්තියක් ලැබෙනවා. එතකොට ඒ ලැබුණු චාලක ශක්තිය හින්දා මෙයා ඉහළට ගමන් කරන්න පටන් ගන්නවා. එතකොට අංශු පද්ධතියේ මුල් පිහිටීම මේ වගේ ගත්තොත් පළවෙනි අංශුව යම්කිසි දුරක් ඉහළට ගමන් කරනවා. ඝන මාධ්‍යයක අංශු අතර ප්‍රබල අන්තර් අණු ආකර්ෂණ බල තියෙනවා. ඒකින්ද මෙන්න මෙයාගේ ඉහළට ගමන් චලිතයේ හින්දා ඉහළට ගමන් කිරීම හින්දා දෙවෙනි අංශුව මත යම්කිසි බලපෑමක් ඇති වෙනවා. පළවෙනි අංශුව මගින් දෙවෙනි අංශුව මත ඇති කරන බලපෑම හින්දා දෙවෙනි අංශුවත් ඉහළට ගමන් කරනවා. එතකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය ලැබුණේ මේ පළවෙනි අංශුව මගින්. පළවෙනි අංශුවේ ශක්තිය දෙවෙනි අංශුවට සම්ප්‍රේෂණය වීමක් වුණා. ඒකට හේතුව තමයි ප්‍රබල අන්තර් අණු ආකර්ෂණ බල. මෙයාගේ පිහිටීමේ සිදුවෙච්ච වෙනස් වීම මගින් දෙවෙනි අංශුවට බලපෑමක් ඇති කරන්න තරම් ප්‍රබල අන්තර් අණු ආකර්ෂණ බල ඝන ද්‍රව්‍යයක් මත තියෙනවා. එතකොට තුන්වෙනි අංශුවේ ඉඳන් අංශු පද්ධතිය තවත් මේ විදිහට තියෙනවා. පළවෙනි අංශුව ඉහළට ගමන් කරන්න එයාගේ ශක්තිය හානි වෙනවා. මොකද එයාගේ ශක්තිය මෙයා වෙතට සම්ප්‍රේෂණය වීමක් වෙනවා. ඒකින්ද මේ පළවෙනි අංශුවට ගමන් කරන්න පුළුවන් උපරිම උසක් තියෙනවා. මේ වගේ උපරිම උසට ගමන් කරනවා. දෙවෙනි අංශුවේ බලපෑම හින්දා තුන්වෙනි අංශුවත් ඉහළට ගමන් කරලා තියෙනවා. මේ වෙනකොට අනෙක් අංශු ටික අංශු පද්ධතිය මේ විදිහට තාමත් තියෙනවා. එතකොට මෙයා උපරිම උසට ගමන් කරාට පස්සේ පළවෙනි අංශුව එයාගේ ශාලක ශක්තිය හානි වෙලා තියෙන්නේ දැන් මුළුමනින්ම. වටේ තියෙන අංශුන්ගේ ආකර්ෂණ බලයෙන් හින්දා නැවත එයා පහළට ගමන් කරනවා. එතකොට එයා පහළට ගමන් කරනකොට මේ දෙවෙනි අංශුවට ශක්තිය තාමත් හානි වෙලා නැහැ. මෙයා ගමන් කරන ලද අර උපරිම උසට සමාන උසක් ගමන් කරනවා. ගමන් කරලා එයාගේ ගමන් කරනකොට එයාගේ මුළු ශක්තිය දැන් හානි වෙලා තියෙන්නේ. මුළු චාලක ශක්තිය හානි වෙලා තියෙන්නේ. එතකොට තුන්වෙනි අංශුව මේ වගේ තැනක තියෙනවා. හතරවෙනි අංශුවත් තුන්වෙනි අංශුවේ බලපෑම හින්දා ඉහළට ගමන් කරලා තියෙනවා. එතකොට පළවෙනි අංශුව දැන් පල්ලෙහාට ගමන් කරමින් පවතින්නේ. දෙවෙනි අංශුවත් උපරිම උසට ගමන් කරලා ඊළඟ අවස්ථාවේදී පල්ලෙහාට ගමන් කරනවා. එතකොට තුන්වෙනි අංශුව එයාගේ උපරිම උසට ගිහිල්ලා තියෙනවා. හතරවෙනි අංශුව එයා ආසන්නයේ තියෙනවා. හතරවෙනි අංශුවේ බලපෑම හින්දා පස්වෙනි අංශුවත් දැන් ඉහළට ගමන් කරනවා. එතකොට මේ තීරයක් තරංගයක් ඇති වෙනවා කියලා පේනවා. තීරයක් තරංගයේ හැඩේ තියෙන්නේ. මෙතනදී අපි පළවෙනි අංශුවට තමයි ශක්තියක් ලබා දුන්නේ බාහිරින්. නමුත් දෙවෙනි අංශුව සහ තුන්වෙනි අංශුව වශයෙන් ආදි වශයෙන් මේ සියලුම අංශු සඳහා ශක්තිය සම්ප්‍රේෂණීමක් පේනවා. මොකද කලින් සැලකිය යුතු චලනයක් නොදක්වපු අංශුන් දැන් සැලකිය යුතු චලනයක් පෙන්වනවා කියලා අපිට පේනවා. ඒ කියන්නේ පළවෙනි අංශුවට දෙන ශක්තිය සම්ප්‍රේෂණය වෙලා තියෙනවා. එතකොට මේ ශක්තිය ගමන් කරන දිශාව අපිට පේනවා. මේ අංශු පද්ධතිය මේ දිශාවට ගමන් කරන්නේ. නමුත් ඝන අංශුන්ගේ චලිතය තියෙන්නේ ඊට ලම්බක වූ දිශාවකට. මේ වගේ දිශාවකට තමයි මේ ඝන අංශුන් චලනය වෙන්නේ. එහෙනම් ඝන මාධ්‍යයක් තුලින් තීරයක් තරංගයක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඝන මාධ්‍යයක් තුලින් තීරයක් තරංගයක් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට මේ විදිහට ඝන මාධ්‍යය තුලින් තීරයක් තරංගයක් ඇති කිරීම සඳහා අත්‍යවශ්‍යම සාධකය තමයි මෙන්න මේ අන්තර් අණුක ආකර්ෂණ බලය. මොකද පළවෙනි අංශුවට තමයි අපි ශක්තිය ලබා දුන්නේ. එයාගේ චලිතයේ එයා සිදු කරන ලද චලිතයේ බලපෑම දෙවන අංශුවට ඇතිවීමට ප්‍රමාණවත් අන්තර් අණුක ආකර්ෂණ බල තියෙන්න ඕනේ. ඒ ප්‍රමාණවත් අන්තර් අණුක ආකර්ෂණ බල තියෙනවා නම් තමයි අර පළවෙනි අංශුවට ලබා දුන්න ශක්තිය දෙවන අංශුවට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව තියෙන්නේ. ඝන මාධ්‍යයක ප්‍රබල අන්තර් අණුක ආකර්ෂණ බල මේ සඳහා ප්‍රමාණවත් හින්දා තමයි මේ තීරක තරංගයක් ඇතිවීමේ හැකියාව
තියෙන්නේ. ඝන මාධ්‍ය තුලින් එහෙනම් තීරයක් තරංග ඇති වෙන්න පුළුවන්. එතකොට අපි මේ වායු අංශු පද්ධතිය ඝන මාධ්‍ය තුලින් තෝරාගත්තේ. අපිට ඕන මෙන්න මේ වගේ ඉහළ ඝන මාධ්‍ය මතු පිට තියෙන අංශු පද්ධතිය සැලකුවොත් මේ විදියටම තීරයක් තරංග ගමන් කිරීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඝන මාධ්‍ය තුලින් ඝන මාධ්‍යයක මතු පිට පෘෂ්ඨය ඔස්සේ තීරයක් තරංග සම්ප්‍රේෂණය විය හැක. මේක ඒ ප්‍රකාශයේ තියෙන විය නොහැක කියලා. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. B සහ B ප්‍රකාශය ගත්තොත් ඒකේ තියෙන ද්‍රවයක් හෝ වායුවක් තුලින් සම්ප්‍රේෂණය විය නොහැක කියලා යාන්ත්‍රික තරංග. යාන්ත්‍රික තීරයක් තරංග. ද්‍රව මාධ්‍යයක අන්තරානුආකර්ෂණ බල ඝන මාධ්‍යයක අන්තරානුආකර්ෂණ බල වලට දුර්වලයි. ඒත් එක්කම ක්‍රමවත් රටාවකට ඇහිලා නැහැ. එනකොට අපි ආසන්නයේ තියෙන වායු අංශු පද්ධතියක් ද්‍රවාංශු පද්ධතියක් සැලකුවොත් මේ අංශුවට යම් කිසි ආකාරයකට කම්පනයක් ලබා දෙනවා මෙන්න මේ ඉහළට චලිතයක් ඇති වෙන ආකාරයට. නමුත් මේ අංශු ඉහළට චලිතය ගමන් කරාට එයාගේ බලපෑම එයා මගින් මෙයා මත ඇති කරන්න පුළුවන් බලපෑම ප්‍රමාණවත් මදි මේ අංශුවත් ඉහළට මෙයත් එක්කම ඇදගෙන යන්න. කියන්නේ මේ දෙන්න අතර තියෙන අන්තර් ආකර්ෂණ බලය අන්තරානුක ආකර්ෂණ බලය දුර්වලයි. මෙයාගේ චලිතය මෙයා මත ප්‍රමාණවත් බලපෑමක් කරන්නේ මේ ශක්තිය මෙයා තුල තියෙන ශක්තිය මෙයාට සම්ප්‍රේෂණය කරන්න. ඒකින්ද ද්‍රවයක් තුලින් තීරයක් තරංග සම්ප්‍රේෂණය කරන්න බෑ. ප්‍රධානම හේතුව අන්තරානුක ආකර්ෂණ බල ප්‍රමාණවත් මදි. අංශුන්ගේ චලිතයට ලම්බක දිශාවට ශක්තිය සම්ප්‍රේෂණය කරන්න අන්තර් අනුක ආකර්ෂණ බල ප්‍රමාණවත් අන්තර් අනුක ආකර්ෂණ බල අත්‍යවශ්‍යයි. ද්‍රවයක අන්තර් අනුක ආකර්ෂණ බල ඝනයක අන්තර් අනුක ආකර්ෂණ බල වල දුර්වලයි. ඒක ප්‍රමාණවත් මදි තීරයක් තරංග සම්ප්‍රේෂණය සඳහා. එහෙනම් වායුවක අන්තර් අනුක ආකර්ෂණ බල ද්‍රවයක අන්තර් අනුක ආකර්ෂණ බල වලටත් වඩා දුර්වලයි. ද්‍රවයක් තුලින් තීරයක් තරංග සම්ප්‍රේෂණය කරන්න බැයි නම් වායුවක් තුලින් කොහොමවත් බෑ. එහෙනම් B ප්‍රකාශය මෙතන නිවැරදියි. C ප්‍රකාශය ගත්තොත් ඒකේ තියෙන ධ්වනි තරංග අන්වායම වන අතර විද්‍යුත් චුම්බක තරංග තීරයක් වේ. ධ්වනි තරංගයක් වාතය තුලින් ධ්වනි තරංග ගමන් කරනවානේ. වාතය තුලින් ධ්වනි තරංග ගමන් කරනවා කියන්නේ ඒක තීරයක් තරංගයක් වෙන්න බෑ. මොකද අපි A හා B ප්‍රකාශ වලදී ඔප්පු කරලා පෙන්නනවා වායු තුලින් තීරයක් තරංග ගමන් කරන්නේ නැහැ කියලා. ඊට අමතරව ධ්වනිය ගමන් කරන්න අනිවාර්යෙන් මාධ්‍යයක් අවශ්‍යයි. මාධ්‍යයක් නැත්නම් ධ්වනි තරංග ගමන් කරන්නේ නැහැ. එහෙනම් ඒක අනිවාර්යෙන් යාන්ත්‍රික තරංගයක්ද වෙන්න ඕනේ. යාන්ත්‍රික තරංගයකුත් වෙලා තීරයක් තරංගයකුත් වෙන්නේ නැත්නම් මේක අනිවාර්යෙන් අන්වායම තරංගයක් වෙන්න ඕනේ. ඒ විදිහට අපිට ඕන C වල ධ්වනි තරංග අන්වායමයි කියන එක සත්‍යය කියලා ගන්න පුළුවන්. එතකොට විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරොත් විද්‍යුත් චුම්බක තරංග තීරයක් වේ කියලා තමයි මෙතන කියන්නේ. විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ විචලනය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයක් සහ ඒ විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනයේ හේතුවෙන් නැති වෙන විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයක් හේතුවෙන් ශක්තිය යම්කිසි ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම. මේක තමයි විද්‍යුත් චුම්බක තරංගයක් කියන්නේ. ඒතකොට විද්‍යුත් චුම්බක තරංගයක් සමන්විත වෙලා තියෙන විචලනය වෙන විද්‍යුත් ක්ෂේත්‍රයකින් සහ විචලනය වෙන චුම්බක ක්ෂේත්‍රයකින්. විද්‍යුත් ක්ෂේත්‍රයක විචලනය වෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ දෛශිකයක්. අපි මෙහෙම ලකුණු කරන්නේ. විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ දෛශිකයක්. දෛශිකයක විචලනය වීම සඳහා එක්කෝ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන් නැත්නම් දිශාව වෙනස් වෙන්න පුළුවන්. මොකද දෛශිකයට විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. ඒතකොට ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විචලනය වෙනකොට එක්කෝ ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන්, විචලනය වෙන්න පුළුවන් නැත්නම් විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේ දිශාව වෙනස් වෙන්න පුළුවන්. චුම්බක ක්ෂේත්‍රයේදී විචලනය වෙනකොට විචලනය වෙන්නේ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය. චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය කියන්නේ දෛශිකයක්. එහෙනම් චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විචලනය වෙනකොට එක්කෝ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවයේ විශාලත්වය වෙනස් වෙන්න පුළුවන් නැත්නම් දිශාව වෙනස් වෙන්න පුළුවන්. ඒ දෙකම වෙනස් වෙන්න පුළුවන්. දෙකම වෙනස් වෙන්නත් පුළුවන් නැත්නම් ඒ දෙකෙන් එකක් වෙනස් වෙන්නත් පුළුවන්. ඒතකොට මේ විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ ඒ කෙනෙකුට ලම්බක දිශාවකට. විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන දිශාවට ලම්බක දිශාවකට තමයි චුම්බක ක්ෂේත්‍රයේ දිශාව. චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ. මේ දෙන්නාගේම දිශාවන් වලට ලම්බක වූ වෙනත් දිශාවකට තමයි විද්‍යුත් චුම්බක තරංගයේ ශක්තිය සම්ප්‍රේෂණය වෙන්නේ. ඒතර මේක ත්‍රිමානව හිතන්න ඕනේ.
විද්‍යුත් චුම්බක තරංගයක විද්‍යුත් ක්ෂේත්‍රයේ සහ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය රූප සටහනක් මගින් පොඩ්ඩක් පැහැදිලිව බලුවොත් මේ වගේ තමයි පේන්නේ. E කියලා ඔය මාක් කරලා තියෙන රතු පැහැයෙන් තියෙන අක්ෂය සහ C කියලා මාක් කරලා තියෙන අක්ෂය එකම තලයක තියෙනවා කියලා හිතුවොත් E සහ C අක්ෂ දෙක එකම තලයක තියෙනවා කියලා හිතුවොත් ඒ තලයට ලම්බක දිශාවට තමයි B කියන අක්ෂය පිහිටන්නේ. එතකොට E මගින් පෙන්වලා තියෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන අක්ෂය B මගින් චුම්බක ක්ෂේත්‍රයේ විචලන වෙන අක්ෂය පෙන්වලා තියෙනවා. එතකොට C මගින් පෙන්වලා තියෙන්නේ විද්‍යුත් චුම්බක තරංගයේ ශක්තිය ප්‍රචාරණය වෙන දිශාව. E මගින් රතු පාටින් පෙන්වලා තියෙන E තල තියෙන්නේ විද්‍යුත් ක්ෂේත්‍රයේ දෛශික නිරූපණයක් තියෙන. E තලයේ මගින් E හිස මගින් විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාවත් E තලයේ දිග මගින් විද්‍යුත් ක්ෂේත්‍රයේ විශාලත්වයක් පෙන්වලා තියෙනවා. එතකොට පළමු අර්ධ චක්‍රය තුල විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ විශාලත්වය මත. දිශාව මත නෙවෙයි. මොකද විද්‍යුත් ක්ෂේත්‍රය කියන්නේ දෛශිකය. විශාලත්වයක් සහ දිශාවක් තියෙනවා. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ විශාලත්වය හෝ දිශාව විචලනය වුණොත් ප්‍රමාණවත්. දෙකම විචලනය වෙන්න අත්‍යවශ්‍ය නැහැ. එතකොට පළමු අර්ධ චක්‍රය තුල විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව ඉහළට නියතව පවතිනවා. විශාලත්වය වැඩි වෙලා අඩු වෙනවා. එතකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ විශාලත්වය මත. චුම්බක ක්ෂේත්‍රයේ විද්‍යුත් ක්ෂේත්‍රයේ විචලනය වෙන දිශාවට ලම්බක දිශාවකට විචලනය වෙනවා කියලා පේනවා. නිල් පාට ඊතල වලින් පෙන්වලා තියෙන්නේ දෛශික නිරූපණයේ චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය. එතකොට ඒකේ දිශාව නියතයි. ඒ හිස මගින් පෙන්වලා තියෙනවා විශාලත්වය වෙනස් වෙලා තියෙනවා පළමු වර්ග චක්‍රය තුල. දෙවෙනි වර්ග චක්‍රය තුලට යනකොට විද්‍යුත් ක්ෂේත්‍රයේ දිශාව මාරු වෙලා තියෙනවා. ඒත් එක්කම චුම්බක ක්ෂේත්‍රයේ දිශාව වෙනස් වෙලා තියෙනවා. ඔය වගේ විද්‍යුත් ක්ෂේත්‍රය හා චුම්බක ක්ෂේත්‍රය එකිනෙක ලම්බක දිශා දෙකක් ඔස්සේ විචලනය වෙනවා විද්‍යුත් චුම්බක තරංගයකදී. එතකොට විද්‍යුත් චුම්බක තරංගයේ ශක්තිය ප්‍රචාරණය වෙන්නේ මේ දිශා දෙකටම ලම්බක වූ තවත් දිශාවකට. මේක ත්‍රිමාන රූපයක් මෙතන හදලා තියෙනවා. එතකොට තීරයක් තරංගණයට වැටෙන්නේ මේ ශක්තිය ගමන් කරන දිශාවට ලම්බක දිශා දෙකකට තමයි මේ විද්‍යුත් ක්ෂේත්‍රය සහ චුම්බක ක්ෂේත්‍රයේ විචලනය වෙන්නේ. එතකොට තීරයක් තරංග නිර්වචනයට මේක අනුකූලයි. ඒකින්ද තමයි විද්‍යුත් චුම්බක තරංග සියලුම විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංග කියලා අපි සලකනවා. එහෙම ගත්තොත් මේ ප්‍රශ්නේදී C පිළිතුරු නිවැරදි. මොකද ද්වනි අන්වයම් තරංගය විද්‍යුත් චුම්බක තරංග තීරයක් තරංගය. එතකොට මෙතන A වැරදි, B නිවැරදි, C නිවැරදි. එන උත්තරය ගන්න වෙන්නේ උත්තර අංක 5. 9 වෙනි ගාන බලුවොත් එක් ප්‍රතිරෝධයක විශාලත්වය r වකින් වූ සාර සම ප්‍රතිරෝධ 6කින් යුත් පරිපථයක් පහත රූපයේ දැක්වේ. x සහ y අතර සමක ප්‍රතිරෝධය අගය වුණේ. මෙතන මේ පරිපථය දීලා තියෙන විදිහටම පරිපථය වල ඇඳලා තියෙන විදිහටම හදන්න ගියොත් පොඩ්ඩක් හදන විදිහ හිතා ගන්න අමාරුයි. ඒකින්ද මේක අපි සරල කරලා ඇඳ ගන්න ඕනේ. ඉස්සෙල්ලාම කරන්න ඕනේ පරිපථයේ විභවයේ වෙනස් ලක්ෂ ලකුණු කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් කම්බියක් කරහා විභවයේ පාතනයක් වෙන්නේ විභව පාතනය ගොඩක් අඩුයි කියලා ගන්න. විභව පාතනයේ ශුන්‍යයි කියලා උපකල්පනය කරනවා. ඒකින්ද මෙතන විභවය x නම් මේ දිගටම විභවය x. මේ කම්බිය දිගේම විභවය x. ප්‍රතිරෝධයක් කරා හැබැයි විභව පාතනය සැලකිය යුතුයි. ඒකින්ද ප්‍රතිරෝධයෙන් පස්සේ විභව x වෙන්න දෙන්නේ අපි දාගමු z කියලා. එතකොට මේ කම්බිය දිගේ මේ ඔක්කොගේම විභවය z. ඊළඟ නැවත මෙතනත් මේ කම්බි දිගේම විභවය z විභවය y. ඊට පස්සේ මෙතන වෙනස් විභවයක් තියෙනවා. එයාට අපි දාගමු c කියලා. ඊළඟට x විභවය මෙතන ලකුණු කරගෙන එයාගෙන් පටන් ගන්න ප්‍රතිරෝධ කීයක් තියෙනවද? 1යි 2යි 3යි. x වලින් පටන් ගන්න ප්‍රතිරෝධ තියෙනවා 3ක්. එක් ප්‍රතිරෝධයක් ගිහිල්ලා සම්බන්ධ වෙනවා Z අනිත් ප්‍රතිරෝධය C වලට අනිත් ප්‍රතිරෝධය Y වලට. ඊට පස්සේ C සහ Y අතර ප්‍රතිරෝධයක් තියෙනවා. C සහ Z අතර ප්‍රතිරෝධයක් තියෙනවා. Z සහ Y අතර ප්‍රතිරෝධයක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ කොටස ගැන හිතන්නේ නැතුව ඊතුරු කොටස දිහා බැලුවොත් අපිට පේනවා මෙතන මේ තියෙන වින්ස්ටන් සේතු මූලධර්මයට අනුරූපී වෙච්ච ප්‍රතිරෝධ පද්ධතිය. මොකද
හැමෝගෙම ප්‍රතිරෝධී විශාලත්වය R කියලා මේගොල්ලෝ දීලා තියෙනවා. ඒකට මේ කැල්ල පල්ලෙය කැල්ල අපි අමතක කරොත් පොඩ්ඩකට R බෙදීම R අනුපාතය 1යි R බෙදීම R මේ ප්‍රතිරෝධ දෙන්න අතර අනුපාතයත් 1යි මේ ප්‍රතිරෝධ දෙන්න අතර අනුපාතයත් 1යි. එහෙනම් මේ වින්ස්ටන් හේතු මූලධර්මයට අනුරූප ප්‍රතිරෝධ පද්ධතියක්. එහෙනම් මේ Z සහ C විභවයන් අතර ධාරාවක් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේ දෙන්නගේ විභව සමානයි. ලක්ෂ දෙකක් අතර කම්බියකින් ධාරාව ගමන් කිරීමට හැකිවන පරිදි සම්බන්ධ කරලා තියෙනකොට ධාරාව ගමන් කරන්නේ කියන්නේ මේ දෙන්නගේ විභවය සමානයි. එහෙනම් අපිට මේ ප්‍රතිරෝධය වැඩක් නැහැ. මොකද මේ ධාරාව ගමන් කරන්නේ නැහැ. එතකොට අපිට මේ ප්‍රතිරෝධ පද්ධතිය නැවත ලියන්න පුළුවන්. මේ දෙන්න අතර කොහොමද ධාරාව ගමන් කරන්න තියෙන්නේ මේක අපි සම්බන්ධය ඉවත් කරනවා. සම්බන්ධයෙන් වැඩක් නැහැ. ශ්‍රේණිගත ප්‍රතිරෝධ දෙකක් අපිට කෙලින්ම විශාලත්වය එකතු කරන්න පුළුවන්. සමක ප්‍රතිරෝධය ගන්න පරිපථ දෙකේ විශාලත්වය එකතු කරනවා. ප්‍රතිරෝධ දෙකේ විශාලත්වය එකතු කරා නම් හරි. මෙතන ප්‍රතිරෝධය දෙකක් ආකාර වෙනවා. මෙතන ප්‍රතිරෝධයක් දෙකක් ආකාර වෙනවා. පල්ලෙහා ප්‍රතිරෝධය R. ඊළඟට මම ගාන හදන්න පහසු වෙන්න මේගොල්ලෝ දෙකක් ආකාරයේ විදිහටම තියලා R ප්‍රතිරෝධය වෙනුවට දෙකක් R ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගතව සම්බන්ධ කරනවා. දෙකක් R ප්‍රතිරෝධ දෙකක් සමාන්තරගත සම්බන්ධ කරාම යාගේ සමකය වෙන්නේ Rමයි. මොකද ඔක ලේසියෙන් ගන්න පුළුවන් විදියක් තියෙනවා. සමාන්තරගතව සම්බන්ධ කරන ලද විශාලත්ව සමාන ප්‍රතිරෝධ පද්ධතියේ සමකය. R කියන්නේ ප්‍රතිරෝධයක් R. එතකොට මෙතන විශාලත්ව සමාන ප්‍රතිරෝධ තුනක් සමාන්තරගතව සම්බන්ධ කරොත් සමකය වෙන්නේ එක ප්‍රතිරෝධයක විශාලත්වය බෙදීම එහෙම සමාන්තරගතව සම්බන්ධ කරන ලද ප්‍රතිරෝධ සංඛ්‍යාව. එතකොට මෙතන R ප්‍රතිරෝධ 4ක් තිබ්බනම් R බෙදීම 4. R ප්‍රතිරෝධ 5ක් තිබ්බනම් R බෙදීම 5. මෙතන මම සම්බන්ධ කරලා තියෙන්නේ දෙකක් R ප්‍රතිරෝධ දෙකක්. එතකොට මෙයාගේ සමකය වෙන්නේ දෙකක් R බෙදීම දෙකක්. නැවත එනවා ප්‍රතිරෝධය R කියලා. එහෙනම් මේ R ප්‍රතිරෝධය ඉවත් වෙනුවට දෙකක් R ප්‍රතිරෝධ දෙකක් සමකව සම්බන්ධ කරා කියලා ප්‍රතිරෝධයේ වෙනසක් වෙලා නැහැ. ඒක සම්බන්ධ කරලා ඊළඟ පියවර සඳහා පහසු වෙන්න. එතකොට අපිට මේ මූලධර්මයට සමාන මූලධර්මයෙන් මෙතන නැවත ඇති වෙලා තියෙනවා. මොකද සමාන්තර ප්‍රතිරෝධ 4ක් විශාලත්ව සමානයි. දෙකක් R දෙකක් R දෙකක් R දෙකක් R. එහෙනම් අපිට කෙලින්ම සමක ප්‍රතිරෝධය ගන්න පුළුවන්. දෙකක් R බෙදීම 4. එක ප්‍රතිරෝධයක අගය බෙදුවා සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධ සංඛ්‍යාවයි. ඒතර අපිට එනවා මෙතන R බෙදීම 2ක් කියලා. එහෙනම් මෙතන සමක ප්‍රතිරෝධය එන්නේ R බෙදීම 2යි. උත්තරය අංක 3.